ආයිබෝවන් කොහොමද ඔයාට? මං හිතනවා ඔබ තරමක් හෝ සුවපත් මනසකින් යහපතකින් ඇති කියලා. සිත් සුවපත් අපි මේ YouTube channel එක මේ විදිහට අරගෙන යන්නේ බොහොම මානුෂීය අරමුණකින්. ඇයි මං එහෙම කියන්නේ? අපි ජීවිතවල විවිධ පැතිකඩ පසු කරද්දී අපේ ජීවිතයට එන ප්‍රශ්න විවිධයි. හැබැයි ප්‍රශ්න ජීවිතයට ආවා කියලා ජීවිතය ගැන දුකක් කලකිරීමක්, ජීවිතය ගැන පීඩාවක් ඇති වුණා කියලා අපිට ජීවිතයෙන් පලා යන්න බෑ. අපිත් එක්ක බැඳුණු මහා පිරිසක් ඉන්නවා. මව් දෙමව්පියන්, දරුවෝ, සහෝදර සහෝදරියෝ. ඇත්තටම කිව්වොත් අපිට දාලා යන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. සියලු බැඳීම් අතහැරීම, සැනසීම කියන එක යථාර්ථයක්. නමුත් අපි ප්‍රායෝගික ජීවිතයේදී මේ බැඳීම් එක්ක ජීවත් වෙන්නේ. එතකොට අපි ජීවත් වන තාක් කල් අපට අපේ දරුවන්ගේ වගකීම් ඉටු කරන්න වෙනවා, දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න වෙනවා. තවත් විවිධ අරමුණු වෙනුවෙන් කැප වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ජීවත් වෙන කාලය තුළ සැනසීමෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි කතා කරන්නේ. දැන් ඔබ කල්පනා කරන්න ඇති මම ඇයි වීඩියෝවක ස්වරූපයෙන් මේ කතාව ඔබට කියන්නේ නැත්තේ කියලා. ඔබට ඇහෙන්නේ මගේ හඬ විතරයි. මම ඒකෙත් පුංචි විශේෂත්වයක් කළා. ඒ තමයි අපි හෙම්බත් වෙලා ඉන්නේ. ඇත්ත කතාව. ජීවිතේ විවිධ දේවල් පස්සේ ගිහිල්ලා, විවිධ අරමුණු පස්සේ ගිහිල්ලා, දරුවන් වෙනුවෙන්, දෙමව්පියන් වෙනුවෙන්, රැකියාව වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් මේ වගේ බොහෝ කැපකිරීම් කරලා ඔබයි මමයි දෙදෙනාම මේ වෙලාවේ ඉන්නේ හෙම්බත් වෙලා. ඒකනේ ඇත්ත කතාව. ඉතින් මං කල්පනා කරා ඇස් පියාගෙන ඔබට කතා කරන්න කෙනෙක් ඉන්නවනේ. ඇස් පියාගෙන ඔබට අහන්න හඬක් තියෙනවනේ. ඒක බොහොම වටිනවා කියන කාරණය. ඒ හින්දා මම මේ එක පින්තූරයක් විතරක් මේකට දාලා අද ඔබට කතා කරනවා. ඔබට පුළුවන් අපේ මේ සංවාදය ඇස් පියාගෙන අහමින්. එතකොට ඔබේ ඇස් දෙකට විවේකයක් ලැබෙනවා. අපේ ඇස් නිදාගන්න වෙලාවේ හැරෙන්නට අපි හිතමු නිදාගන්න ඔබ පැය 6ක් කියලා. හැබැයි ඉතුරු පැය 18ම මේ ඇස් දෙක වැඩ කරනවා. දැන් ඔබට පුළුවන් මේ විනාඩි කිහිපය ඔබේ ඇස් දෙකට විවේකයක් දෙන්න. මොකද ඔබට ඇහෙන්නේ මගේ හඬ. අපි ඔබ මම ගැන කතා කරන්නේ ඇස් පියාගෙන. ඔබට ඇහැට විවේකයක් දෙන්න ඕන කියන තැනට මම ආවේ ඇස් දෙක පුදුම වටින හින්දා. චුට්ටක් මං කියනවට මේ වෙලාවේ ඇස් දෙක පියාගෙන මීටර 10ක් 15ක් ගමන් කරන්න උත්සාහ කරන්න. මොකක් හරි හොයාගන්න උත්සාහ කරන්න. හරි අසරණයිනේ. ඒක තමයි ඇත්ත. අපේ මේ සිරුරේ තියෙන දේවල්, සිරුරේ තියෙන අංග ගැන අපිට අගයක් නෑ. එකකට මොකක් හරි හානියක් වෙන්න ඕන අපිට ඒකේ අගය දැනෙන්නේ. නේ? ඒ හින්දා ඔබට ලැබුණු සබාදහමෙන් ලැබුණු ඒ වටිනා කියන දේවල් ටික ආරක්ෂා කරගන්න. මම ඔබේ ඇස් දෙක ආරක්ෂා කරන්න ඕන හින්දා ඇස් පියාගෙන මේක අහන්න කියලා ඔබට යෝජනා කරනවා. අපි මේ සිත් සුවපත් කතා බහ සංසරණය කරන්නේ අපේ සුහදශීලීන්, අපේ සහෝදර සහෝදරියන්, මාත් එක්ක බැඳුණු පිරිස මේ සියලු දෙනා එක්ක විතරයි. ඔබට හිතනවා නම් මේ දේ තව කාට හරි වැදගත් වෙයි කියලා ඔවුන්ට මේක බෙදා හරින්න. ඒක කමක් නැහැ. මොකද
අපි මේ කතා කරන්නේ හෙම්බත් වෙච්ච මිනිස්සු විදිහට රටේ පවතින රටාව, ආර්ථික රටාව, දේශපාලන රටාව, අධ්‍යාපනික රටාව, පවුල් පසුබිම් රටාව මේවත් එක්ක හෙම්බත් වෙච්ච මිනිස්සු විදිහට මේ මහා යුද්ධය ඇතුලේ කොහොමද සැනසීමෙන් ජීවත් වෙන්න කියන කාරණේ. ඒක හැමෝටම වැදගත් වෙනවා. ඔබ වෙනුවෙන් මේ වචනේ කතා කරන්නේ ඇතැම් වෙලාවට අපිට මෙන්න මෙහෙම වුණා නම් හොඳයි, මෙහෙම වුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වෙලාවට යම්කිසි සැනසීමක් ලැබෙනවා. ඉතින් ඒ දේ ඔබත් එක්ක බෙදා ගන්නවා. මේක කිසිම වාණිජ අරමුණකින් කරන දෙයක් නෙවෙයි දැනට. හරි. ඉතින් ඒ හින්දා මේක කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අහන්න දෙන්න. මොකද ඔබ වගේම ඔබත් එක්ක බැඳුණු බොහෝ දෙනෙක් මහා පීඩා වලින් ජීවත් වෙනවා ඇති. මම අද මෙන්න මෙහෙම අදහසක් මට ආවා. අපි අපේ ජීවිතේ කලබලකාරී කරගන්නේ අපේ ජීවිතේ අරමුණු එක්කනේ. එතකොට සැබෑ ලෙස ජීවත් වීම කියන කාරණේදී අපි අපේ ආර්ථික, වෘත්තීමය, අධ්‍යාපනික, පෞල් පසුබිමත් එක්ක තියෙන විවිධ වෙච්ච අරමුණු එක්ක ටික ටික හැම්මත් වෙනවා. අපි නිකන් හිතමු මේක පොඩ්ඩක් සැහැල්ලු කරගන්න ක්‍රමයක්. මේ අරමුණු වල ගමන් කරද්දී අපිට කනගාටුව, ශෝකය, දුක, කලබලය, නොසන්සුන් බව ඇති වෙන්නේ අපේ අරමුණ පිළිබඳව අවබෝධයක් නැති වුණාම. මම මෙහෙම කියන්නම්කෝ. ඔබ ඔබේ රැකියාවේ යම්කිසි අරමුණක් වෙනුවෙන් ගමන් කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් අපරිමිත කැපකිරීම කරනවා. හැබැයි නිසි ඇගයීම වටිනාකම ඔබට ලැබෙන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකක්ද? ඔබ කලකිරීමටපත් වෙලා අධෛර්යවත් වෙනවා. මේක ජීවිතේ හැම තැනකදීම එහෙමයි. හැබැයි මේ ලෝකේ ස්වභාවය පිළිබඳව මම ඔබට මීට කලින් කියලා තියෙනවා සබාධමයේ නීතිය. මේ ලෝකේ ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගත්තා නම් ඒ කැපකිරීම වලින් අපිට ලැබෙන අත්දැකීම් සහ ශක්තිය පිළිබඳ වටිනාකම අවබෝධ කරගත්තා නම් අපිට එහෙම කනගාටුවක් ඇති වෙන්නේ නැහැ. සමහර තැන් තියෙනවා කොච්චර කැප කරත් අපිට වටිනාකම් දෙන්නේ නැති. ඒ වගේ තැන්වලදී අපි ඒ වටිනාකම දෙන තැනකට යන එකේ කිසි ගැටලුවක් නැහැ. තමන්ගේ හැකියාව, තමන්ගේ ශක්තිය ඕනවට වැඩිය සිල්ලරට විකුණන්න ඕනේ නැහැ. එතන මාක් ඉන්නවා. කොහොම වුණත් සිල්ලරට විකිනෙන තැන හරි අපි සැනසීමෙන් ඉන්න ඕනේ. මොකද එතන තියෙන ප්‍රශ්න ඔක්කොම අපිට ගෙදර අරන් යන්න බෑ. ඔබ පියෙක් නම්, මවක් නම්, ඔබ ඒ ගෙදර න්‍යෂ්ටිය. ඔබ කලබල වෙලා, ඔබ නොසන්සුන් වෙලා ඉන්නවා නම් කල්පනා කරලා බලන්න. ගෙදර සම්පූර්ණ පදනම බිඳ වැටෙනවා. ඒ හින්දා අපි ස්වභාවය තේරුම් ගමු. ඔබේ ආයතනය වේවා, ඔබේ නිවස වේවා, ඔබේ පාසල වේවා, ඔබේ වෘත්තීය කරන ශේෂ්ත්‍රය වේවා, රෝහලක් වේවා. මං හැමදාම කියනා වගේ අපිට ඕන විදිහට අනිත් මිනිස්සු වැඩ කරන්න ඕන කියලා අපි හිතුවොත් එතනින්ම අපි පරාදයි. එයා, මේ ඔයා, මේ මම ඔයා වගේ නෙවෙයි, ඔයා එයා වගේ නෙවෙයි. අපි එකිනෙකාට විවිධයි. එහින්දා විවිධත්වය තුළ අපිට සමහර දේවල් අපිට අවශ්‍ය ඉක්මනට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අපි අධෛර්යමත් වුණොත්, කනගාටුවටපත් වුණොත්, දුක් විඳින්න ගියොත් වැටෙන්නේ ඔබ. ඔබේ මනස නැති වෙන්නේ ඔබේ සතුට, සැනසීම. හොඳට මතක තියාගන්න. ඔබේ ගේ ඇතුලේ තියෙන ওই පුංචි සැනසීම එක මහා මෙරක්. ඒක හැම වෙලෙම පවුලේ එක්ක කතා කරලා සැනසීම රැකගන්න. එතෙන්ට අර ප්‍රශ්න ගේන්න ඕනේ නැහැ. හැකි සෑම විටම ඒ ප්‍රශ්නේ එතන තියලා විතරයි. මම මේ වෘත්තීය සම්බන්ධයෙන් කියන්නේ. දරුවෙක් ගත්තොත් අධ්‍යාපනයේ පැත්තෙන් ළමයින් පිරිසක් හොඳට ඉගෙන ගන්නවා. ඔබට ඒ තරගෙත් එක්ක ටිකක් ගමන් කරද්දී ඔබ පසුපසින් යන්නේ. ඔබ කාලය පිළිබඳ විශ්වාස කරන්න. ඔබේ උත්සාහය වැඩි කරන්න. වැඩිපුර පාඩම් කරන්න. පාඩම් කරනවා කියන්නේ පොත් කට පාඩම් කරන එක නෙවෙයි පැය ගන්න. අවබෝධයෙන් අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න. ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න. නොතේරෙන දේවල් ගුරුවරුන්ගෙන් අහගන්න. අවුරුද්දක් දෙකක් සමහර විට ඔබට පිටුපසින් ඉන්න වෙයි.
හැබැයි අවසන් ප්‍රතිඵලයේදී ඔබ සමහර වෙලාවට අර අතිදක්ෂයන්ටත් වැඩිය ඉස්සරහින් ඉදී. මොන විදිහටවත් අනිත් මිනිස්සු හොඳට ඉගෙන ගන්නවා, එයාලට ගුරුවරු සලකනවා, අපිට ඉගෙන ගන්න බෑ කියලා තමන්ගේ සැනසීම නැති කරගන්න එපා දුවේ පුතේ. ඔබ මේක අහනවා. මොකද ඒකෙන් ප්‍රතිඵලයක් කාටවත් නැහැ. අපි මේ ඔබේ සතුට රඳවන ක්‍රමේ කතා කරන්නේ. උත්සාහ කරන්න ඕන ඔබ ඔය මොලේ ඔබේ. දැනුම ඔබේ. සන්නද්ධ වීමේ වගකීම දැනුමෙන් ඔබේ. මොකද අපේ මේ ලෝකේ ඉපදෙනකොට අපි හැමෝටම එකම මොලේනේ තියෙන්නේ. ඕක ජානගතව යම් පොඩි වෙනස්කම් තියෙනවා. අනිත් සියල්ල අත්දැකීම් සහ විෂයානුබද්ධ දැනුම තුළින් අපි ලබා ගන්න දේවල්. කල්පනා කරලා බලන සමහරවිට ඔබම දැකලා ඇති එක වසරේදී අතිදක්ෂ ළමයෙක් උසස් පෙළට වෙනකොට අසමත් මට්ටමට යනවා. උත්සාහ කරොත් අධ්‍යාපනය කියන තරගේ ඕන කෙනෙකුට ජය ගන්න පුළුවන්. එහෙනම් කලබල වෙන්න එපා. දැන් ඔබ ඉන්න මට්ටම ගැන කලබල වෙන්න එපා. ඒක තේරුම් ගන්න, අවබෝධ කරගන්න, ඊට පස්සේ ඒක හදාගන්න. අපිට වැරදිච්ච තැන් ඇති. අපි මිනිස්සුනේ. දැන් මේක අහලා අද ඔබ ගන්න අරමුණ හෙට ඔබට අමතක වෙන්න පුළුවන්. ඒ මිනිස් ගතිය. ඒක ටික ටික වෙනස් කරගමු. අපිට එකපාරට අපි පුරුදු වෙච්ච සමහර දේවල් වෙනස් කරන්න බෑ. අපි මිනිස්සුනේ. අපි ටික ටික වෙනස් වෙමු. මොකද එකපාර කරන්න ගියොත් ඔබට මට කාටවත් ඒ වෙනස්කම් ඇති කරගන්න අමාරු වෙන්න පුළුවන්. අපි හැම තැනකදීම ජීවිතයට පාඩම් ඉගෙන ගන්න. ඒක තමන්ට සැනසීමක්, තමන්ට විසඳුමක්, තමන්ට හයියක් කරගන්න එක තමන් අතේ තියෙන්නේ. සරල උදාහරණයක් ගමු. ඔබට රැකියා ස්ථානයේ කිසිම අවස්ථාවක් නොදෙනවා ඔබේ දක්ෂතාව පෙන්වන්න. එතකොට ඔබ අධෛර්යමත් වෙලා පැත්තකට වෙලා ඉන්නවද, ඔබ ඒ සඳහා වෙනත් මාර්ගයක් හොයාගන්නවද කියන එක ඔබේ වැඩක්. හැබැයි අර පීඩනය නිසා දුක් විඳින්නේ නැති වෙන්න එකත් ඔබේ වැඩක්. මම කියන්නේ ඒකයි. වෙන මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් හින්දා තමන්ගේ සැනසීම නැති කරගන්න එපා. අපි ඒක පුරුදු වෙමු. මොනවා හරි දෙයක් වුවම ඒක හරි ලස්සනට හිතින් අමතක කරලා හරි කමක් නැහැ. සියල්ල යහපත්ව සිද්ධ වෙයි කියන හිතන්න. ඒක පුරුදු වෙන්න. මොකද කාටවත් වෛර කරාම ඒක අපිටමයි ප්‍රශ්නේ. කාගේවත් හතුරුකම් පිළිබඳ හිත හිතින්න ගියාම අපිටමයි ප්‍රශ්නේ. ඔවුන්ට නැති ඔබට තියෙන හිතේ සැනසීම ගැන සතුටු වෙන්නකෝ. දැන් ඔබ ගෙයක් හදාගෙන ඉන්නවා නම් ඕක එක තට්ටුව නම් හදලා තියෙන්නේ උඩ තට්ටුව හදාගන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. ඔබට පුළුවන් විදිහට ඉන්න සුරක්ෂිත තැනක් හදාගෙන තියෙනවා. ඔබ ඔබේ දරුවොත් එක්ක සැනසීමෙන් ඒකේ ඉන්නවා. මොනවා හරි දෙයක් කනවා, වතුර ටික බොනවා, අඳිනවා. මූල්‍යගහිකකම් හැමෝටම තියෙනවා. ඒක අපි ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගමු. එකපාරට අපිට කෝටිපතියෝ වෙන්න බෑ. ලක්ෂපතියෝ වෙන්න බෑ. ධනාත්මක චින්තකයෝ කියන දේවල් ප්‍රායෝගිකව අපිට කරගන්න අමාරුයි. අපි ඉන්න සමාජ තලයත් එක්ක. ඒ අවබෝධයෙන් අපි වැඩ කරමු. උත්සාහය නිරන්තරයෙන් ඇඟේ හිතේ තියාගමු. අසනීප වුණොත් සතියක් දෙකක් විවේකය අරගෙන ආයෙ පටන් ගමු. මම හිතනවා එතකොට ඒක සාර්ථකයි කියලා. ඔබ හිතන්නේ නැති දැන් මට අවුරුදු 40යි පට 50යි මට 35යි අනේ තව ටික කාලේ අනේ නෑ. ඔබ විශ්වාස කරන ඔබ තව අවුරුදු ගණනාවක් ජීවත් වෙනවා. අපි මුලින් ඉඳන් පටන් ගමු. කවුරුත් අපිට hina වෙන්න, කවුරුත් අපි ගැන හිතන්න නෑ. hina වුණත් අපිට මොකෝ? මේක ඔබේ මගේ ජීවිතේ. ඒක ඔබේ මගේ පවුල. ඔය ඔබේ මගේ හිත. ඒකයි කාටවත් ඕන විදිහට අපි භාවිත කරන්නේ. ඒක අපි විසින් පාලනය කරනවා. අපේ ජීවිත අපි විසින් පාලනය කරනවා. කවුරුවත් කියන හින්දා කන්න එපා. කවුරුවත් කියන හින්දා බොන්න එපා. කවුරුවත් කියන විදිහට විනෝදය හොයන්න යන්න එපා. ඔබට හැකියාව ඇති පමණින් මේ දේ කරන්න. මොකද අපේ ජීවිතේ වැරදුනහම මම හැමදාම කියනවා වගේ තමන් වටේ ඉන්න සමීපතම දෙතුන් දෙනා ඇරෙන්න. ඔය ලක්ෂයක් දෙනා එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.
මිනිස්සු කාර්ය බහුල වෙලා මිනිස්සුන්ට අසීමිත ආසාවල් තියෙනවා. ඒව පස්සේ ඒගොල්ලෝ යනවා. සැනසෙන්න හොඳ ක්‍රමේ අරක අවබෝධ කරගන්න. මොකක්ද? අනිත් මිනිස්සු අපි වගේ නෙවෙයි, අපිට ඕන දේ කරන්න ඕනේ නේ. තවත් කාරණයක් තමයි දැන් අපේ ජීවිත අපි අපිට ඕන විදිහට පාලනය කරන්න නැතුව වෙන කෙනෙකුට පාලනය කරන්න දුන්නොත් අන්න එතන අපේ සැනසීම අපි විසින් නැති කරගන්නවා. මම කියන්නේ ඔබේ බොස් ඔබ. මගේ බොස් මම. ඒක හින්දා මම ඔබ පාලනය වෙන්න ඕන ඒ බොස්ට ඕන විදිහට. එතකොට හොඳට මතක තියාගන්න ඔබ ගන්න තීරණ, ඔබ කරන දේවල් ඒ සියල්ලේ වගකීම ඉන්නේ ඔබට. එකක් මතක තියාගන්න. එතකොට තීරණ ගනිද්දී සාමූහිකව කතා කරලා ගන්න තීරණයක් නම් තමන් විසින් තනියම ගන්න තීරණයක් එක වඩා නිවැරදි වෙන්න ඕන. ඒ සඳහා වියත් පුද්ගලයන්ගේ දැනුම අවබෝධය ලබා ගන්න, අත්දැකීම් වල ඇසුර ලබා ගන්න. මම ඔබට හැම වෙලෙම කියනවා ඍණාත්මක අපේ ජීවිත පිටිපස්ස රදින මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න. අපිට සැනසීම නැති කරන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න. ඔබේ බොස් ඔබ වෙන්න. හැබැයි ගෙදෙද්දී ඔබ මම වෙන්න, පියා වෙන්න, දරුවා වෙන්න කමක් නැහැ. ඔබට යම් කිසි තීරණයක් ගන්න අවශ්‍ය නම් දෙමාපියන් එක්ක සාකච්ඡා කරලා, වැඩිහිටියොත් එක්ක සාකච්ඡා කරලා සුදුසුම තීරණය ගන්න කිසිම කතාවක් නැහැ. ජීවිතේ හැම තීරණයක්ම අපිට හරියට ගන්න බෑ. හැබැයි හොඳ තීරණ ගනිද්දී හොඳ විදිහට ගන්න. හොඳ තීරණ ගනිද්දී කියලා මම කිව්වේ ඇතැම් වැරදි තීරණ ගැන අපිට දෙපාරක් හිතන්න වෙන හින්දා. ඒ හින්දා ඔබේ බොස් ඔබ වුණා නම් ඒක හරි ෂෝ. ඔබේ බොස් ඔබම වුණාම ඔබට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි දැන් ඔබේ ජංගම දුරකථනය ගමුකෝ. ඕක වදින වෙලාවට ඇයි ආන්සර් කරන්නේ? ඔය ස්ක්‍රීන් එක බලාගෙන ඉන්න එක කොච්චර හැට අමාරුද? දැන් ඔබේ බොස් ඔබ නම් ඒක ඔබේ දුරකථනය නම් ඒක ඔබට කතා කරන්න, ඔබට භාවිත කරන්න පූර්ණ නිදහස තියෙනවා ඔබට ඕන විදිහට. ඉතින් දවසක ඔබට පොඩ්ඩක් උත්සාහ කරන්න ඕක ඔෆ් කරලා තියන්න. බලන්න කොච්චර සැනසීමක් ලැබෙයිද කියලා. නිකමට කල්පනා කරලා බලන්න. මම කියනවාට පැයක් දෙක ඕක ඔෆ් කළා වෙන වැඩකේදී අපි ඒකට දැන් ඕක වදිනකොටම මම දන්න ලංකාවේ කිහිප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝම දුරකථනයේ හැම වෙලේම තියෙන සයිලන්ට් කරලා. මං අහුවත් කෙනෙක්. ඔහු කිව්වා නෑ මහත්තයා දුරකථනයේ තියෙන්නේ මට ඕන කෙනෙකුට කතා කරන්න. මම කාර්යාලයට ගිහලා අන්තර්ජාලය පරිශීලනය කරලා තොරතුරු කියන ඒවා දැනගන්නවා. මගේ ගෙදර මට සමීපතම කිහිප දෙනා කාර්යාල දුරකථනයේ මට තොරතුරු දෙනවා. මගේ එකාංකයක් තියෙනවා මගේ ගෙදර 4 දෙනා පමණක් දන්නවා. ඉතින් යාලා ඒකට ගන්නවා ඒකේ සද්ද ඇහෙනවා. ඉතින් අනිත් හැම ඇමතුමක්ම මට කිසිම වැදගත් තත්ත්වයක නැහැ. ගෙදර මගේ බිරිඳ සහ දරුවන් 3 දෙනා තරම් වැදගත් කිසිම කෙනෙක් මට නැහැ. ඒ හින්දා මට කෝල් එකක් ගන්නවම ගන්නව නිසා මට එන කෝල් එක ආන්සර් කරන්න මම බැඳිලා නැහැ. එතන හරි අපූර්ව කතාවක් තියෙනවා. ඒ තමයි අපි බොස් අපිම වුණාම අන්න ඒ වගේ තීරණ ගන්න පුළුවන්. දැන් මේක ඔබට කාර්යාලයෙන් දුරකථනයක් ලබා දීලා පැය 24 මේකේ ඉන්න ඕන කියලා දීලා නම් කරන්න බෑ. අපේ සමහර රැකියා එක්ක එහෙම බැඳීම් තියෙනවා. එතකොට පොඩ්ඩක් උත්සාහ කරන කාර්යාලේ ඉන්න වෙලාවට ෆෝන් එක සයිලන්ට් කරලා තියන්න. කාර්යාලේ වැඩක් නම් ඉතින් ඒක දැනුම් දෙනවනේ ඔබට. මම කියනකොට මේ වැඩේ කරලා බලන්නකො පොඩ්ඩක්. කොච්චර සැනසීමක් ලැබෙනවද කියලා. ට්‍රිප් එකක් යන වෙලාවක ඔය ෆෝන් එක ඕෆ් කරන් යන්නකෝ.
ඒ අත්දැකීම විඳින්න ඔබ. අපි සමාජ මාධ්‍ය තුළ ජීවත් වෙන්න ඕන. හැබැයි ඒක සීමා කරගන්න. අන්ලිමිටඩ් කරගන්න එපා. කාටවත් ඔබව පාලනය කරන්න දෙන්න එපා. අපි හැමදාම අපේ සැනසීම නැති කරගත්තේ වෙන මිනිස්සුන්ට ඕන විදිහට පාලනය වෙන්න ගිහිල්ලා. ඉතින් මේ පුංචි අදහස් දෙක තුන මට ආපු ගමන් මම ඒක පටිගත කරා ඔබත් එක්ක සාකච්ඡා කරන්න. මේකේ හරි දේ වැරදි දේ තේරුම් අරන් ඔබේ ජීවිතයටත් ඒ සැනසීම ලබා ගන්න උත්සාහ කරන්න. පුංචි කාරණා දෙකක් තුනක් මම අද කතා කරේ. අපි දැන් ඔබ කල්පනා කරනවා ඇති දැන් අපි එදා කතා කරා එක දෙයක් අද කතා කරනවා තව දෙයක්. හැබැයි අපි කතා කරන්නේ අපේ ජීවිතය ගැන. මං කිව්වේ ඒක ඔබට ඇස් පියාගෙන මේක අහන්න. ඇස් දෙක මහන්සි කරන්න එපා. අපි ඇස් දෙකට පොඩි විවේකයක් දෙමු. මේකත් වාහනේ වගේ තමයි අපේ මේ ශරීරය. අපි ඒකට විවේකයක් නොදී අන්ලිමිටඩ් වැඩ කරලා ඊට පස්සේ අවුරුදු 30 ඉඳන් බෙහෙත් බොනවා. නෑ මේක හැදිලා තියෙන්නේ අපිට ඕන විදිහට දුවන්න තමයි. දැන් බලන්න අපිට කැපුමක් සිද්ධ වුණොත්, තුවාලයක් සිද්ධ වුණොත් බෙහෙත් නොකරත් ඕක යම්කිසි දවසකින් හොඳ වෙනවා. බොහෝ දිනෙකට. ඒ කියන්නේ ශරීරය ඒකට ප්‍රතික්‍රියා දක්වනවා. ඒ හින්දා ඔබට යම්කිසි අසනීපයක් හරි ඇඟේ පතේ හොදාවක් අමාරුවක් මොකක් කර තියෙනවා නම් ඔබ හැම වෙලේම කල්පනා කරන්න මගේ ශරීරය මේක මට සුව කරනවා. ඒක ඔබේ ශරීරය හැදලා තියෙන අත ඇද වෙන්න නෙවෙයි. කකුල ඇද වෙන්න නෙවෙයි. අපිට උපතින් යම් ආබාධ එන්න පුළුවන්. හැබැයි අපිට ජීවිතය ලබා දීමම සබාධම අපට කරපු උදව්වක්. ඒක ඵලදායී විදිහට යොදා ගන්න අපි දැනගන්න ඕන. අපිට තියෙන සම්පත් වලින් අතපය හතරම නැති මිනිස්සු මේ ලෝකෙ දිනලා තියෙනවා. ඉතින් අපි ඒ ඔක්කොම තියෙන අපි මුකුත් නොකර ඉන්නවා. යම් කරුණු හින්දානේ අපි මන්දගාමී වෙන්නේ. ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, ආගමික ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, ඔය වගේ ප්‍රශ්න තියෙනවා හැමෝන්ටම තියෙනවා. ඔබට මට විතරක් නෙවෙයි හැමෝන්ටම. හැබැයි ප්‍රශ්න ඇතුලේ අපි සැනසෙන්න ඕන විදිය තමයි අපි මේ කතා කරන්නේ. මේ වීඩියෝ මාලාවේ පහළට ගියොත් පොඩි තව කරුණු අපි කලින් කතා කරපුවා විවිධ අවස්ථාවල අහන්න පුළුවන්. මම කියන්නේ හැමදේම ඇස් පියාගෙන අහන්න. ඇස් දෙකට විවේකයක් දෙන්න ඔබ අපිත් එක්ක ඉද්දී. එතකොට ඔබට දැනේ කියන්නේ ඔබ ඔබේ ශරීරය වෙනුවෙන් යම්කිසි සැලකිල්ලක් දක්වනවා කියලා. ඔබේ ඇස් දෙක ගැන ඔබේ වෙලාව හිතන්නේ. මගේ ඇස් දෙකට මම ඇස් දෙක පියාගෙන විවේකයක් දෙනවා කියලා හිතාගෙන මේක අහන්න. භාවනාව පුරුදු වෙන්න. විනාඩි 5ක් හරි කරන්න. ඒ ඔබ වෙනුවෙන් ඔබ ඒක කරගන්න. ඔබ ගැන හිතුවද මීට කලින්? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හැම කෙනාම ගැන හිත දිව්වා මිසක් ඔබ ගැන හිතුවද? ඔබේ සිරුර ගැන හිතුවද? ඔබේ මනස ගැන හිතුවද? මං කියන්නේ අපි අර වගකීම් ඔක්කොම ඉටු කරන අතරේ ඒ ගැන චුට්ටක් හිතමු. මොකද ඔබේ මැෂින් එක හරියට දිව්වේ නැත්නම් ඔබේ ගෙදර මිනිස්සු අමාරුයි. මේවා මම සමහර දේවල් අත්දැකීම් එක කියන්නේ. මං අසනීප වුණොත් මගේ ගෙදර මිනිස්සු බලාගන්නේ කවුද? නේ? එතන මම ඉන්නවා. අපිට සමහර දේවල් ජීවිතේ වැඩිහිටි වෙද්දි තේරෙන්නේ, වයස යද්දි තේරෙන්නේ. තේරෙන වෙලාවට හරි අපි ඒව හදා ගන්නවා. ඔබ මම අපි හැමෝම හෙම්බත් වෙච්ච මිනිස්සු. හැබැයි අද ඉඳන් හරි අපි ඒක ටික අඩු කරගමු. එක පාරට මේ හැමදේම වෙනස් කරගන්න බැරි වෙයි. මම විශ්වාස කරනවා ඔබට අනිවාර්යෙන් පුළුවන් ටික එතෙන්ට යන්න. මුලින්ම හැමදාම කියන වගේ අනිත් මිනිස්සුන්ගේ වැඩ හින්දා තමන්ගේ සැනසීම නැති කරගන්න එපා. එපා. ඔය හිත ඔබේ, ඔය ගත ඔබේ, ඔය ජීවිතය ඔබේ. ඒක වෙන මිනිස්සුන්ට පාලනය කරන්න දෙන්න එපා. ඔබේ බොස් ඔබ. ඔබේ ජීවිතේ වෙන කාගේවත් නෙවෙයි. ඔය සිතුවිලි ඔබේ, ඔය ක්‍රියාකාරකම් ඔබේ, ඔය චිත්ත වේග ඔබේ, ඔය හැඟීම් ඔබේ. අපි ඒවා යහපත් කරගමු.
ඒවලට හයිය ගමු. හොඳට මතක තියාගන්න. සෝබා දහම ඒකට ආදරය කරන මිනිස්සු රකින්නවා. ඔබ මේ වගේ දෙයක් අහන්නේ ඔබ සෝබා දහමට ආදරය කරන මිනිස්සෙක් කියලා. මගේ ජීවිතේ මම අද වෙනකම් කිසිම පොලිතින් කෑල්ලක් ප්ලාස්ටික් කෑල්ලක් බිම කොහෙවත් දාලා නැහැ. මට ඒ ගැන සියුම් සතුටක් තියෙනවා. මම පරිසරයට හරි ආදරෙයි කියලා. ඒ වගේ අපේ ජීවිතේට දේවල් එකතු කරගමු. ඒ හින්දා අවසාන වශයෙන් ආපහු අද අපේ කතාව අවසන් කරන්න කලින් මම ඔබට යෝජනා කරන්නේ ඔබේ ජීවිතය හරි ලස්සන කරගන්න ඔබටම පුළුවන්. අද ඉඳන් හරි අපි එක පටන් ගමු. අපිට විවිධ ප්‍රශ්න ඇති. මුදල් ප්‍රශ්න ඇති, ණය ප්‍රශ්න ඇති, ජීවිතේ ප්‍රශ්න ඇති, ලෙඩ රෝග ගැන ප්‍රශ්න ඇති, දරුවෝ ගැන ප්‍රශ්න ඇති, ඒගොල්ලෝ ඉගෙන ගන්න විදිහ ගැන ප්‍රශ්න ඇති. ඒ හැමදේම තියෙනවා. හැබැයි ඔය හැමදේම හින්දා අපි අපේ සැනසීම නැති කරගත්ත කියලා අපිට විසඳුමක් හම්බෙන්නේ නැහැ. හරි. අපි අපේ ප්‍රශ්න අපි විසඳ ගමු. කොයි වෙලේවත් එහා ගෙදරවත් තමන්ගේ සහෝදරයෝ ඥාතීන්ගේවත් කට්ටිය එක්ක ඔබේ ජීවිතය සංසන්දනය කරන්න යන්න එපා. ඔබ හැම වෙලේම ඔබ සතුටින් ඉන්නවා කියන විශ්වාසය තියාගන්න. කෝටි ප්‍රතියෝගාව නැති සතුට පැල්පතේ තියෙනවා කියලා සමහරලාට කියන්නේ නිකන් නෙවෙයි. අපි අර එදිනදා කතා කරන දේවල් වලින් ටික ටික හැදෙන්න උත්සාහ කරමු. මාත් උත්සාහ කරනවා, ඔබත් උත්සාහ කරන්න. ඔබට පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්. එහෙනම් අදට නවතින්න. හැමෝටම තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, දෙවි පිහිටයි. නැවත නැවතත් ඔබට අනිවාර්යයෙන්ම සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔබේ සැනසීම ඔබට උදා වෙනවාමයි.